නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශය පුරාම ඒ වගේම අන්තර්ජාල අවකාශයන් පුරා පින්වන්ත ඔබ හැමදෙනාම එකම අපේක්ෂාවෙන් සැඳී පැහැදී සිටිනවා. ඉතින් ඒ පින්වන්ත ඔබට අපි සිහිපත් කරනවා අදත් අපි ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සම්බුදු සිතකාසිරිය සදහම් සාකච්ඡාව ඔබට සමීප කරන්න සූදානම් වන බව. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පහළ වූ මේ උතුම් සම්බුද්ධ ශාසනය පවතින සමය මොනතරම් පුණ්‍ය වාසනාවක් අපිට මොනතරම් අදීනත්වයක් අපිට භාග්‍යවතුන් වහන්සේගේ උදාාර ශ්‍රී සද්ධර්මයෙන් අපේ දැස පිරිසුදු කරගන්න තියෙන අවස්ථාව මොනතරමින්ද කියලා පින්වන්ත ඔබ දන්නවා. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ කරුණානුකම්පාවෙන් අදත් අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන සදහම් සාකච්ඡා පවත්වන්නට කාල අවකාශය දෙනවා. ඉතින් අපට අනුකම්පාවෙන්ම මේ පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි ඊළඟට සිහිපත් කරගන්නම් මේ උතුම් සදහම් සාකච්ඡාව අද විකාශනයේ පිණිස සදැහැති දායකත්වයේ දරන පින්වතුන් පිළිබඳව විශේෂයෙන් සුමිත් කොඩිතුවක්කු මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිසත් ඒ වගේම ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට ආශිර්වාද ලබා ගැනීම පිණිසත් ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන අපේක්ෂාවත් සහිතව කැනඩාවේ පදිංචි පින්වත් සුමිත් කොඩිතුවක්කු මහත්මයා විසින් අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් සුමිත් කොඩිතුවක්කු මහත්මයා ප්‍රධාන පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අපි කරුතර මහා සංඝරත්නයේ වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි සම්බුදු සිතකාසිරිය සදහම් සාකච්ඡාව අද දවසේත් ආරම්භ කරන්න කාලය. අපි හැමදෙනාට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මය, එහෙමයි ස්වාමීනි. අපි මේ වෙනකොට සම්බුදු සිතකසිරිය උතුම් සදහම් වැඩසටහනේ අපි ආරම්භ කළා. මං හිතන හැටියට බුදුරබෝසතාණන් වහන්සේ සසරේ පෙරම් පිරුව ආකාරය පිළිබඳව. එහෙමයි. ඊට පස්සේ අපි සම්බුද්ධත්වයට පත්වනකම් පිළිවෙලින් අපි තිබිච්ච සූත්‍ර දේශනා ඇසුරින් අපි කරුණු සිහිපත් කළා. එහෙමයි. ඊට පස්සේ අපි මං හිතන හැටියට සම්බුද්ධත්වයේ ඉවරනාට පස්සේ අපි විසරද ඥාන කතා කළා මං හිතන්නේ. එහෙමයි. ඊට පස්සේ අපි දසබල ඥාන කතා කරන්න පටන් ගත්තා. එහෙමයි ස්වාමීනි. මේ වෙනකොට දැන් අවුරුද්දයි මාසෙකුත් ඉක්මවා වෙසක් මාසෙට අවුරුද්දයි. මේ මාසේ පළවෙනිදා පටන් ගත්තා. එහෙමයි. මේ මාසේ පළවෙනිදා. එතකොට අපි දැන් අවුරුද්දයි මාසයක් පුරාවට ඔබත් එක්ක වැඩසටහන් 331ක් නේ. අද 32. අද 32 ස්වාමීනි. අද 31ක් පුරාවට අපි බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන පිළිබඳ විසරද ඥාන පිළිබඳව කතා කරමින් අපි නිරන්තරයෙන් මහන්සි ගත්තා. භාග්‍යතුන් වහන්සේගේ උතුම් අවබෝධය පිළිබඳව ඔබට සුළු වෙලාවක් හරි අඩු ගානේ පැහැදීමක් උපද්දලා දෙන්නට. කුමක්ද මේ කුමක් නිසාද මේ ශ්‍රද්ධාව තමයි අප සසර දුකින් ඈතර කරවන්න අපේ හිතේ උපද්දන්න පුළුවන් මහානීය වස්තු. එතකොට මේ ශ්‍රද්ධාවෙන් හරි පුදුමයි.
අපිට ඒක හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක්ගේ අවබෝධය ගැන පහදිද්දී ලෞකික වශයෙන් පවා සැප සම්පත් උපදින හැටි නේ. එහෙමයි ස්වාමීනි. අපි අර මේ ඊයේ කතා කරපු දේශනාවේ තිබ්බේ එහෙමයි. මේ ආනන්දයන් වහන්සේ අර පොඩි වෙලාවක් බුදුරජාණන් වහන්සේ ගුණයක් ගැන අහගෙන ඉඳලා පැහැදිලා අර කියන්නේ 7 වතාවක් රජෙක් කරන්න පුළුවන් කියනවා. එහෙමයි. කියන්නේ ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ වගේ මහා ධනයක් ඒක. ඒතර අද දවසේ අපි බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි දසවෙනි තථාගත බලය තමයි අපි කතා කරන්නේ. අදින් තථාගත බල ඉවරයි. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුනිජපරං සාරිපුත්ත තථාගතෝ ආසවානං කය අනාසවා චේතෝ විමුක්තින් පඤ්ඤා විමුක්තින් දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. සාරිපුත්ත තව තථාගතයන් වහන්සේට බලයක් තියෙනවා කුමක්ද? එතකොට බලය කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න මට දේශනාවක් හම්බුණා. මේ දේශනාවේ තියෙන පොඩි අය, පොඩි ළමයි බලය පතුරවන්නේ යාගේ ඇඬීමෙන් කියන. එහෙමයි. තේරුණා නේද? ඒතර බලන්න ඒකෙම තේරුම් ගන්න පුළුවන් ලස්සන කාරණේ මේ බලය කියන එක. ඒතර දැන් බලන්න පොඩි එකා අඬනකොට තමයි අනික් කට්ටිය පොඩි එකාවට එකතු වෙන්නේ. ඔහුගේ විධානයෙන් අපි කරනවා යටත් වෙනවා. දැක්ක නේද? එහෙමයි. පොඩි එකාගේ ඇඬීම අනික් කට්ටිය එයාට යටත් කරගන්න කරුණක් වෙනවා. ආන් ඒ වගේ තමයි. එහෙනම් තථාගතයන් වහන්සේගේ එතකොට ඒකට කියන පොඩි එකාගේ බලය වෙන්නේ ඇඬීමයි කියන. එහෙමයි. පොඩි එකාගේ බලය වෙන්නේ ඇඬීමයි කියන. නෝනාගේ බලය මොකද? නෝනාගේ බලය ක්‍රෝධයයි කියන තරහ යන එකයි කියන. දැන් බලන්න ගෙවල් වල මහත්තුරු නෝන තරහ ගියපු ගමන් මොකද වෙන්නේ? නෝන තරහ ගියපු ගමන් නෝනට තරහ ගියපු ගමන් දරුවෝ මහත්තයා පවුලේ අනෙක් කට්ටිය ටක් ගාලා අරයට අවධානය යොමු වෙන්නේ නැද්ද? එහෙමයි. එයාට යටත් වෙනවා. දැක නේද? ආන්නේ වගේ ඔය එක එක්කිනාගේ තියෙන මේ බලය ගැන විස්තර වෙච්ච තැනක් තියෙනවා. ඒකකින් බලහින මේ බලයෙන් කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එක. බලයකින් කරන්නේ මොකද්ද කියලා. එතකොට යන්නේ වගේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ තථාගත බලයෙන් භාග්‍යතුන් වහන්සේලාගේ මේ බලය තමයි. ඒතර බල 10ක් තියෙන බුදු කෙනෙකුට. එකක් නෙවෙයි. දෙව් මිනිස් ලෝකයාම ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට ගන්න ශාස්ත්‍රුන් වහන්සේට පිළිහිලා තියෙන බල කීයක්ද? බල 10ක්. එහෙමයි ස්වාමීනි. දැක නේද? මේ බලයන් 10න් අසිරිය තමයි අදටත් ශාස්ත්‍රුන් වහන්සේ පිරිනොම් පාලා 2500 දැම්මි 60 ගාණක් සම්පූර්ණ වෙද්දිත් ශාස්ත්‍රුන් වහන්සේ පිරිනොම් පාලත් එහෙමයි ස්වාමීනි. අදටත් තාම දෙව් මිනිස් ලෝකයා ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට ශාස්ත්‍රුන් වහන්සේ සරණ යනවා. එහෙමයි. කුමක් නිසාද ඒකට ශාස්ත්‍රුන් වහන්සේගේ පාපියසට ඉන්නේ? තථාගතයන් වහන්සේගේ බලය නිසා. ඒ බලය කරුණු 10ක් ඔස්සේ විසිරලා තියෙනවා. දැක්ක නේද? එහෙමයි. කරුණු කීයක් ඔස්සේද? කරුණු 10ක් ඔස්සේ. ඒ කරුණු 10ක් ඔස්සේ සතු ශාස්ත්‍රුන් වහන්සේගේ ඥානපතේ විසිරලා තියෙනවා. එහෙමයි. ඒ ඥානපතෙන් තමයි දෙව් මිනිස් ලෝකයයි උතුම් සරණින් පිහිටවන්නේ. අතිශයින්ම මොනතරම් සොඳුරු ආඥාවක්. දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. පරිපූර්ණ ආඥාවක්. එහෙමයි. පරිපූර්ණ එතකොට ඒ සරණ ලබන අයත් පරිපූර්ණ සරණකට එනවා. රැකවරණයකට. රැකවරණයකට එනවා. එහෙමයි. ඒක තමයි ඒතං කෝ සරණං කේම කියලා වචනයක් තියෙන එකනේ. ඒතං කෝ එහෙමයි. මෙයමයි සරණ. මෙයමයි සරණ. අනිත් ඒවා අපි සරණ පිහිට තියෙනවා කිව්වට ඒ වගේ පිහිටක් නැහැ ඇත්තට. එහෙමයි ස්වාමීනි. ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තම. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චති. එහෙමයි. මෙයමයි සරණ කියන මෙයමයි පිහිට කියන. මොකක් නිසාද එතන සරණ පිහිටන්නේ? ඒ බලයන් 10ක් තුල පිහිටලයි. ඒ ධම්සක ප්‍රවර්තනය. එහෙමයි. බලයන් 10ක් තුල පිහිටලා. ඒතර මේ බලයන් අතර අවසාන තථාගත බලය තමයි කුමක්ද?
ආසවානං කයා ආශ්‍රව ෂය වෙච්ච බවත් තථාගත බලය. දැක නේද? එහෙමයි. කුමක්ද? ආශ්‍රව ෂයලා තියෙන ශාස්ත්‍රුන් වහන්සේගේ. ඒක බලයක් අනිත් සත්වයන්ගේ අවධානය අනිත් සත්වයන්ගේ සරණ පිහිටන්න ශාස්ත්‍රුන් වහන්සේගේ ආශ්‍රව ෂය වීම උපකාර කළාද නැද්ද? උපකාර කළා. එහෙමයි. ඒ තථාගත අරහත් සම්බුදු කෙනෙක්ගේ ආශ්‍රව සම්පූර්ණ ශේලා ගියාට පස්සේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ දෙව්මිනිස් ලෝකයට සිංහනාද කරන්නේ. තථාගතයන් වහන්සේ ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා ඉන්නේ. සම්මා සම්බුදු බවට පත් වෙලා ඉන්නේ. එහෙමයි. ආශ්‍රවයන්ගෙන් නිදහස් වීම එකක්. තථාගතයන් වහන්සේගේ ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වීම එකක්. සම්බුදු ඥානය කියන්නේ තවත් එකක්. සම්බුදු ඥානය කියලා කියන්නේ කිසි දෙයකට ආවරණයක් නැති සිතක් තියෙනවා. ඒ හිත තුළ කිසි දෙයකට ආවරණයක් නැහැ. එහෙමයි. ඔක්කොම ඒ හිතට නිරාවරණය වෙලා ඉවරයි. එහෙමයි. ස්වාමීනි ශ්‍රී සම්බුද්ධත්වය කියලා කියන්නම මොනතරම් පරිපූර්ණ අර්ථ සමුදායක්ද? මතකද මේක දැන් දසබල අපි විචාර ඥාන කතා කරත් තිබුණේ. සම්මා සම්බුද්ධෝති වතසෝ භගවා ඉමේ ධම්මා අනමි සම්බුද්ධ. ඔබ වහන්සේ සියල්ල අවබෝධ කළා. ඔබ වහන්සේගේ හිතට ඔක්කොම අවබෝධ වෙලා තියෙන්නේ කියලා කිව්වට අසවල් දේ ඔබ වහන්සේගේ හිතේ අවබෝධයක් නැහැ කියලා මේ ලෝක දෙවියන්ට චෝදනා කරන්න බෑ. මිනිසුන්ට චෝදනා කරන්න බෑ. ශ්‍රමණයන්ට චෝදනා කරන්න බෑ. බ්‍රාහ්මණයන්ට චෝදනා කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි මේ ලෝකෙම වසඟයට ගත්තු මාරයටවත් ඇවිල්ලා කියන්න බෑ. ඔබ වහන්සේ අසවල් දේ අවබෝධ කළා නෑ. එහෙමයි ස්වාමීනි. ඒතරම් පරිපූර්ණ අවබෝධයක්. ඥාණයෙන් පරප්‍රාප්ත වෙලා පරප්‍රාප්ත වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. පාරමී ප්‍රාප්ත වෙලා. එහෙමයි. අම්මෝ. ඒතර බලන්න සියලු ආශ්‍රව මෙතන කියන ආසවානං කය ෂේ වෙලා ආශ්‍රව. මේ ආශ්‍රව කියන එක පිළිබඳව හරි පුදුමයි. අපිට ඒක හිතා ගන්න බෑ. ඒ කියන වචනේ කතා කරද්දිත් එතන මේ දෙව් මිනිස් ලෝකයා ඒ කාලෙ වෙද්දී මහත්මයා විවිධය තමන්ට තේරෙන ආකාරයෙන් විවිධ විමුක්ති තලවලට යනවා. එහෙමයි. ඒතර සමහර අය කාමයේ නිසා තමයි මේ අපි සංසාරයට වැටෙන්නේ කියලා කාමයේ අතහැරලා නික්කම්මෙට බර මානසිකත්වයක් ගොඩනගාගෙන හිතන් ඉන්න දැන් අපි නිදහස් කියලා. එහෙමයි ස්වාමීනි. ඒගොල්ලෝ එතන කොටු වෙලා. සමහර අය ගාල සීලයක් පුරලා දුෂ්කර ක්‍රියාවක් කරලා යම් වෘතයකට ඇවිල්ලා එතන කොටු වෙලා ඉන්න දැන් අපි විමුක්තියටපත් වෙලා ඉන්නේ. දැන් නිකන්නාත පුත්තලා එච්චරයි. ඒගොල්ලෝ බලවත් දුෂ්කර ක්‍රියාවලට යොමු වෙලා ඒ ඔස්සේ හිතේ යම් අපි දැන් දුෂ්කර ක්‍රියාවත් තුළ හිතේ යම් පීඩාකාරී බවක් ඇති වෙනවනේ. ඒතර මේ දුෂ්කර ක්‍රියාව තුළින් හිතේ උපදින පීඩාකාරී බවට එයා පුරුදු වෙනවා. ඒක නිකන් මේ වගේදී අපි තුමු දැන් ඔන්න මිනිස්සෙක් ඔන්න අපි තුමු සීතලේ වැඩ කළ පුරුදු නැහැ කියලා. අපි කොහේ හරි රටකට ගියාට පස්සේ ඒවා ලංකාවේ වේවා අපි තුමු යාට යම් ප්‍රදේශයකට ගියම උනත් ඒ ප්‍රදේශයේ තියෙන සීතල. එහෙමයි. ඒතර මේ මිනිස්සු කාලයක් අර සීතලේ ඉඳන් වැඩ කරනවා. කාලයක් වැඩ කළාට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සුගේ මේ හිතයි කයයි දෙකම යම් ප්‍රමාණයකට සීතලට හුරු වෙනවා. හුරු වෙච්ච පමණින්ම මේ මිනිස්සු තීරණයකට එන්න බෑනේ මම දැන් නිදහස් වෙච්ච කෙනෙක් කියලා කියනවා. බෑ. ආන්නේ වගේ තමයි දුෂ්කර ක්‍රියාව කියන එක. ඒ දුෂ්කර ක්‍රියාවට අදාළ දෙයට කාලයක් හුරු වෙවි ඉන්නකොට ඒ හේතු කරගෙන උපදින මානසික පීඩාව යම් ප්‍රමාණයකට අර මේ තුනේ ඒකට කියන්නේ මේ මොකද්ද හුරු වෙනවා. එහෙමයි. දැන් මිනිස්සෙක් ඕනේ කුලී වැඩකට බෑ කියන මිනිස්සු කුලී වැඩ කාලයක් කරනකොට හුරු වෙනවා. මිනිස්සු කුලී වැඩ කෙනෙක් ගන්න නැහැ. සමහර මිනිස්සු ඉන්න නිදි මරන්න හුරු නැහැ. ඒ මිනිස්සුන්ට ලැබෙන්නේ සිකියුරිටි ජොබ් එක. ඒ මිනිස්සු කාලයක් කරන සිකියුරිටි ජොබ් එක. කරද්දි මේ මිනිස්සුන්ට මේ නිදි වරාගෙන ඉන්නවා කියන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට මොකද වෙලා තියෙන්නේ? හුරු වෙලා. ආන්නේ වගේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ විවිධ දේවල් ඊට අමතරව සමාධි දියුණු කළා මේ අරූප ධානය දියුණු කළා තිබ්බා. අරූප ධානය දියුණු කළා ඉවර දැන් ආලාර කාලාම උද්දකරම් පුත්ත කරගෙන තිබුණේ ඒක තමයි. අරූප ධානය. අරූප ධානය දියුණු කරගත්තු කෙනාගේ ස්වභාවය තමයි අර රූපයෙන් උපදින යම් පීඩාවක් ඇද්දී කිසිම පීඩා සංඥාවක්වත් නැහැ. එහෙමයි.
එච්චරට එතකොට හිත බලන්න මේ අකම්පිත කරගෙන ඉන්නවා. රූපේ වෙනසක් ඉදිරියේ හිත කම්පා වෙන්නේ නැහැ කිව්වහම කොහොමද කල්පනා කරන්න බැලුවට. එතකොට එහිම ඉදකක් උපදවගත්තු කෙනා ඊට පස්සේ හිතාගෙන මොකද්ද? හරි දැන් අපි රූපෙන් නිදහස් වෙලා ඉන්නේ. එහෙම ලෝකේ මහබෝසතාණන් වහන්සේ ඒක ප්‍රැක්ටිස් කරලා කියනවා. නෑ මේකත් හේතු වෙන තව උපතක් කරා යන්න. එහෙමයි ස්වාමීනි. උපතක් කරා යන්න හේතු වෙන තව දෙයක් තව ඇතුලේ තියෙනවා කියලා. භාගතුන් මහබෝසතාණන් වහන්සේ බෝසත් කාලේ මේ ප්‍රඥාවට තීරුම් ගන්න ඉවරයි. ස්වාමීනි රූපේ ලබන බව තියද්දීම රූපෙන් නිදහස් වෙලා ඉන්නවා කියලා ඒ සමාධියට දැනෙනවා. අනේ ඒ සමාධියට දැනෙනවා. එහෙමයි ස්වාමී. හැබැයි ඒ සියල්ල ඉක්මවා ගියපු ශාස්ත්‍රුන් වහන්සේ හරිම අසිරිමත් මේ සත්‍යය මේ සසරේ උපද්ද ගෙනියන්න තෘෂ්ණාව කියලා දෙයක් තියෙනවා. ආශ්‍රව කියලා දෙයක් තියෙනවා කියලා සම්මා සම්බුදු කෙනෙක් තමයි දකින්නේ. එහෙමයි ස්වාමීනි. ඒක වෙන කිසිකින් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණන් සහිත දෙව් මිනිස් ප්‍රජායත ලෝකේ වෙන කිසි කෙනෙක් දකින්නේ නැහැ. මේ හිත ඇතුලේ ආශ්‍රව කියලා දෙයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක තථාගත බලයක් විදියට එන්නේ. ආසවානං කය අනාසව. ආශ්‍රව ඡය කරලා ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය. දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. ඒතර වචන දෙකක් පාවිච්චි කරන අතර චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තියයි කියලා වචන දෙකක්. එහෙමයි ස්වාමීනි. චේතෝ විමුක්තිය කියලා කියන්නේ දේශනා ඇසුරින් හොඳට පැහැදිලි. දැන් කියන අප්‍රමාණ චේතෝ විමුක්තිය, මහග්ගත චේතෝ විමුක්තිය. ඒතරට ඒවා ඉදික සාමාන්‍ය වචන දෙක පාවිච්චි කරන්නේ මේ සතර බ්‍රහ්ම විහරණ මූල් කරගෙන හිත ඇතුළේ තියෙන රාගය සම්පූර්ණයෙන්ම එයාට හිත ඇතුළේ නිකන් ප්‍රකට නැති මට්ටමටම මේ මෛත්‍රිය සතර බ්‍රහ්ම විහරණ වඩලා පුරුදු කරලා. එහෙමයි ස්වාමීනි. රාග දේශ මොහ සංවේදී නැහැ. ඒක චේතෝ විමුක්තියක් එතකොට. ඒවට යටත් නොවී ඉන්න පුළුවන්. යටත් නොවී ඉන්න පුළුවන්. ඒක මෛත්‍රියෙන් තමයි ඒක කරගන්නේ. සමහර කට්ටිය මෛත්‍රී සතර බ්‍රහ්ම විහරණ අරමුණක් කරගෙන. එහෙමයි ස්වාමීනි. සමහර කට්ටිය අනිමිත්ත චේතෝ විමුක්තිය වඩන කියලා නිමිති ගන්න නැති මනසක් පුරුදු කරනවා. සමහර අය අරූප ධානය පුරුදු කරනවා. ඒකටත් චේතෝ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. ඒතකොට චේතෝ විමුක්තිය කියන වචනේ තියෙන්නේ ඒ සතර බ්‍රහ්ම විහරණ හරි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන හරි අනිමිත්ත හරි අපනිහිත හරි ශුන්්‍යත හරි එහෙම නැත්නම් අරූප නිමිත්තක් හරි හිතේ වඩලා රාගෙන් දේශයෙන් මොහෙන් හිතේ වැඩ කරන්නේ නැති මට්ටමටම හිත හොඳට দমনය කරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. අන්නේ වගේ ස්වභාවයට කියනවා චේතෝ විමුක්තිය කියලා. හැබැයි සම්මා සම්බුදු කෙනෙක් සම්බුද්ධත්වයට පත් වෙනකන් ආශ්‍රව රහිත චේතෝ විමුක්තියක් ගැන මේ ලෝකේ කතා වෙන්නේ දන්නේ නැහැ ස්වාමීනි. දන්නේ නැහැ. එහෙමයි. අන්න එතනයි විශේෂත්වය තියෙන්නේ. ආශ්‍රව බුදු කෙනෙක් තමයි ඊට පෙර චේතෝ විමුක්ති වඩලා තියෙනවා ලෝකයා. එහෙමයි. හැබැයි සෑම චේතෝ විමුක්තියම කොහොමද තියෙන්නේ? ගෙනියන ස්වභාවය තියෙනවා. සතර බ්‍රහ්ම විහරණ වැඩුව කියලා හිතන්නකෝ. ඒතකොට ඒ සතර බ්‍රහ්ම විහරණ ඔස්සේ ආයත උපතක් කරා ගෙනියන විදිහ ආශ්‍රවයකුත් නිර්මාණය කළා කියනවා. එහෙමයි ස්වාමීනි. තේරෙනවද? හැබැයි බුදු කෙනෙක් බුදුම ආශ්‍රිතයි. සම්මා සම්බුදු ඥානය නම් බුදුම ආශ්‍රිතයි. සම්මා සම්බුදු ඥාණයෙන් දකිනවා. සමාධිත් වඩලා ඒ සමාධිය ඔස්සේ රාග දේශ මොහොත් ඔක්කොම හිතින් දුරු කරවලා හැබැයි ඒ ඔස්සේ තමයි ආශ්‍රව තැවරලා තියෙනවා කියලා සමාධියට දකිනවා. ඒ දකින්නේ මොකෙන්ද? සමාධියෙන් නෙමෙයි. ඒ දකින්න දෙයට කියනවා ප්‍රඥාව. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව කියලා. යම් තාක් දුක් හට ගන්න අල්ප මාත්‍ර දුකක් හට ගන්න දේවල් යම් තාක් මේ හිත ඇතුළේ තියෙනවද මේ උපක්ලේශ වශයෙන් දකිනවා කුසල් වශයෙන් නම් කරනවා තෘෂ්ණා වශයෙන් දකිනවා විද්‍යාව වශයෙන් දකිනවා ආශ්‍රව වශයෙන් දකිනවා අනුසය වශයෙන් දකිනවා එහෙමයි. ඒ හැම විවිධ අයුරින් දැක දේශනා කරන මෙන්න ආශ්‍රව මෙන්න අනුසය මෙන්න අකුසල් මෙන්න පව් මෙන්න යහපත් දේවල් එහෙමයි ස්වාමීනි. විවිධ බෙදා වෙන් කර දකිනවා. ඒ දකින්නක මොකද? ප්‍රඥාවට. එහෙමයි. ඒ ප්‍රඥාවේ පරිපූර්ණ වෙවි යනකොට දැන් සෝතාපන්න ශ්‍රාවකගේ ප්‍රඥාව තියෙනවා.
ඉපදීම දුකක් කියන අවබෝධය තියෙනවා. නමුත් ඒක ආශ්‍රව සහිතයි. එහෙමයි. සකදාගාමී කෙනාටත් ප්‍රඥාව තියෙනවා. ඉපදීම දුකක් කියන අවබෝධයට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ වැඩිවීම නිසා කාම ලෝකෙට එක සැරයක් එන විදිහට තමයි ආශ්‍රව වැඩ කරන්නේ. හැබැයි ආශ්‍රව තියෙනවා. අනාගාමී කෙනාගේ ආශ්‍රව තියෙනවා. කුමක්ද? අනාගාමී කෙනා ආයිත් බ්‍රහ්ම ලෝකෙ උපතක් කරා යන විදිහ ආශ්‍රවයක් තියෙනවා. රහතන් වහන්සේගේ අනාශ්‍රව නිරුද්ධයි. අන්න එහෙම ස්වභාවයක් බුදු කෙනෙක් දකිනවා. එහෙමයි ස්වාමීනි. මේ මාවත තමයි බුදු කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දෙවියන් ශ්ලෝකයට විවර කරන්නේ. ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ආශ්‍රව ප්‍රහාණය කරන තැනක්. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව ප්‍රහාණය කරන තැනක්. ඒකයි සතිපට්ඨානට දේශනා කළේ. එතකොට මේ ප්‍රඥාව කියන එකට එකතු වෙන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි සිහිය කියන එක. ප්‍රඥාව තිබුණු පමණින්ම විතරක් මේ මාර්ගයේ මේ ආශ්‍රව කියන එක දුර වෙලා යන්නේ නැහැ. විශේෂයෙන්ම සතියයි ප්‍රඥාවයි කියන දෙකම බලපැවැත්වෙන්න ඕන. එහෙමයි. ඉතින් සතිය බලපවත්තන්නත් ප්‍රඥාව බලපවත්තන්නත් එයාට ඒකට උනන්දු කරන හිත ඇතුලේ ඒකට යොමු කරලා ඒ තුල තියාගෙන ඉන්න ස්වභාවයට කියන වීරිය කියලා. මෙන්න මේ කරුණු තුන තමයි සම්පූර්ණ මේ මාර්ගයට උපකාර කරන්නේ. කොහොමද සිහියත් ප්‍රඥාවත් ඒ වගේම තමයි වීරියත් කියන කාරණා තුන. එහෙමයි ස්වාමීනි. මේ කරුණු තුනෙන් තමයි මේ ආර්ය මාර්ගයක් උපදින්නේ. මේ කරුණු තුනේ තනි කර බුදු කෙනෙක් තමයි ඒකත් දකින්නේ. බුදුම ආශ්චර්යයක්. මේ මාර්ගය හඳුනා ගන්න විදිහ ස්වාමීනි. ආශ්‍රව නැති චේතෝ විමුක්තියක්. ආශ්‍රව නැති ප්‍රඥා විමුක්තියක් උපදවන්නේ ආශ්‍රව රහිත වූ මාර්ගාංගවලින්. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව රහිත වූ මාර්ගාංගවලින්. ඒක බොහොම ලස්සනට අපි මහා චත්තාරික සූත්‍රෙ මේ ඉස්සෙල් කතා කරලා තියෙනවා. අපි අද පොඩ්ඩක් මේකට සපෝට් වෙන්න පොඩ්ඩක් මම කතා කරනවා. එහෙමයි ස්වාමීනි. ඊතර මේ හරි පුදුම විශ්මිත දෙයක් තමයි පින්වත්නි ආශ්‍රව නැති චේතෝ විමුක්තියක් මේ ලෝකෙ දකින්නවා කියන එක. කියන මානසික උපදින දැහැනක් ඒක. ස්වාමීනි ලෝකයට කවදාවත් අන් කිසිවෙකුට අන් කිසිවෙනෙකුට සංවේදී වෙන්නේ. එහෙමයි. සම්බුදු ඥානයකට පමණයි ඒක සංවේදී වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ උපද්දන සෑම සමාධියකම ගෙනියන ස්වභාවය නේ. අපි ආශ්‍රව කියන වචන නිරවුල් කරගනිමු. එතකොට තව මේක පැහැදිලි වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ හරි පුදුමයි. දැන් මේ ආශ්‍රව ගැන මෙච්චර ලස්සන විග්‍රහයක්. බුදුරජාණන් දේශනා කරන මේ කතමෝච භික්කවේ ආසවා පින්වත් මහන්නේ තයෝමි භික්කවේ ආසවා කාමාසවෝ භවසෝ අවිජ්ජාසවෝ. ඒතර බලන්න මේ බුදු කෙනෙක් සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ සිතක් තුළ පවතින ආශ්‍රව කියන එක ආකාර තුනකින් දකිනවා. ආශ්‍රව කියන එක ආකාර තුනකින් මොකද්ද? කාමාසව. අනිත් එක තමයි භවසව. අනිත් එක තමයි අවිජ්ජාසව කියලා. එහෙමයි. එතකොට කාමාසවයේ ස්වභාවය තමයි එතකොට මේ කාමයන් තුළට අපි මානසිකව අපි කාමයන් තුළට අපි තල්ලු කරලා එතන තියන්නේ එතන පිහිට තමයි ඊට පස්සේ අනිත් ඔක්කොම නිර්මාණය කරවන්නේ. ඒ කරන්නේ කාමාශ්‍රවයේ විසින් කරන්නේ. එහෙමයි ස්වාමීනි. කාමාශ්‍රවයේ විසින්. භවආශ්‍රවයේ ස්වභාවය තමයි භව පැවැත්මට අපිව තල්ලු කරලා දාන ස්වභාවය භවආශ්‍රවයේ විසින් කරනවා. අවිජ්ජාශ්‍රවයේ විසින් කරන්නේ මේ අවබෝධයක් කරා ගෙනියන්න අපේ මනස උනන්දු කරවන්නේ නැති ස්වභාවය. අවබෝධයක් කරා ගෙනියන්න. දැන් බලන්න අපිට බණ අහන උනත් හිත පිහිටන්නේ නැහැ නිකන්. එහෙමයි. යහපත් ඇසුරකට හිත පිහිටන්න දෙන්නේ නැහැ නිකන්. ආශ්‍රවයක් විසින් කරන්නේ. තේරුණා නේද? සත්පුරුෂ ඇසුරකට නිකන් නැඹුරු වෙලා ඉන්න හිතෙන්නේ නැහැ නිකන්. පිරිසිදු නිමල දහම අහන්නේ හිතෙන්නේ නැහැ. එහෙමයි. ඒක කරන්නේ ආශ්‍රවයකින් කරන්නේ. ආශ්‍රව නැති මහරහතන් වහන්සේලාට එහෙම නැහැ. සත්පුරුෂ ඇසුරට කොච්චර කැමතිද? එහෙමයි. සද්ධර්මයට කොච්චර කැමතිද? තේරුණා නේද? ආශ්‍රවයේ ස්වභාවය මොකද්ද?
ආශ්‍රවවල ස්වභාවය තමයි අවිද්‍යාව තුල ගිල්ලලා තියෙන්නේ. දැන් බලන්න සත්පුරුෂ ඇසුරකට කැමති නැති වුණාට තමයි අසත්පුරුෂ ඇසුරට හරි කැමති. නේද බලන්න? සමහර අපිට කෙනෙක් ඔන්න දහම් පදයක් කියන්න හදනවා කියලා ඒක අහන්න කැමති නැටක් ගාලා යාත් හැරලා යනවා යන්නේ. හැම මොකරි වල්පල් දෙයක් කියෝ හිනස් ගත්තොත් ඒ අතර ඇඹරි ඉන්න කැමති. එහෙමයි. මනසේ ස්වභාවය. අවිජ්ජාශ්‍රවල ස්වභාවය. දැක්ක නේද? අවබෝධයේ උපදින දෙයකට හිත පොළඹවන්න දෙන්නේ. නැගිටින්න දෙන්නේ. එතන පිහිටන්න දෙන්නේ. කවුරු කෙනෙක් විසින් නෙමෙයි කරන්නේ ඒක. නිකන් අපිට මේ ආශ්‍රවයේ ස්වභාවය නිකන් අපිට දැනෙන්නේ කවුරු කෙනෙක් කරනවා කියන එක. එහෙමයි ස්වාමී. ඇත්තට මේක කරන්නේ ආශ්‍රවයේ. අර දැනුම නුවණ ඉදිරියේ තථාගත අවබෝධයේ භාග්‍යතුන් වහන්සේ අපට දායාද කරන නුවණ ඉදිරියේ අපිව මුකුලිත වෙන්න පිපෙන්න දෙන්න එහෙමයි ස්වාමී. ආශ්‍රවයක් විසින් කරන්නේ. ඔය ආශ්‍රමයේම තමයි කල්යාණ මිත්‍ර අසුරෙන් බැහැර කරවලා සද්ධර්මයෙන් බැහැර කරවලා අවිද්‍යාව තුල ගිල්ලලා අසත්‍යයට ආස කරවලා සත්‍යයට පිටුපාලා අන්‍යයා අකුසල් ගොඩක් තුල ජීවත් වෙලා මැරිලා ගිහිලා ආය සංසාරයට එකතු කරවන්නේ. එහෙමයි. ආශ්‍රව වලින් කරන්නේ. එහෙම ස්වභාවයක් මනසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින. ඒවට කියන්නේ ආශ්‍රව. එහෙමයි ස්වාමීනි. එතන මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඊට කතමෝ භික්ඛවේ ආසවාන නිධාන සම්භව. අවිජ්ජා භික්ඛවේ ආසවාන නිධාන සම්භව. ඊට බලන්න මේ මනසක් තුල මේ ආශ්‍රව කියන දේ පවතින්නේ. ඒ වගේ පැවැත්ම තියෙන්නේ. ඒකට ක්‍රියාත්මක වෙලා ඉන්න පුළුවන්කම තියෙන්නේ. අවිද්‍යාව කියන ස්වභාවය තියෙනකම් විතරයි. එහෙමයි. අවිද්‍යාව කියන ස්වභාවයේ මනසක් තුල අල්ප මාත්‍ර හරි තුනී වුණොත් ආයතන ඉඳලා යා නැගිටිනවා ඩිංග ඩිංග නැගිටිනවා ඩිංග ඩිංග වැටි වැටි නැගිටිනවා කොමක් කරන්නද? ආශ්‍රව දුරු කරන්න. එහෙමයි ස්වාමී. බලන්න ඒක කියන්නේ දැන් සෝතාපන්න ශ්‍රාවකෙක් නම් සෝතාපන්න ශ්‍රාවකෙක් නම් එතකොට එයාට කියන්නේ අවිද්‍යාව මලකඩ හූරලා දාපු කෙනා. අවිද්‍යාව නැමැති මලකඩ එතකොට හූරලා දාපු කෙනා අය. එතකොට අවිද්‍යාව නැමැති මලකඩ හීරිච්ච කෙනාට තමයි මලකඩයක් තියෙනවා කියලා පේන්නේ ඇතුලේ. එහෙමයි. ඒ සෝතාපන්න කෙනාට තමයි අවිද්‍යාව නැමැති මලකඩයක් මේ හිත ඇතුලේ වැඩ කරනවා කියන ඡායාව. පේන්නේ සෝතාපන්න කෙනාට. ඒතකොට ඡායාවක් දකින්න කෙනා මොකද කරන්නේ හැමතිස්සෙම? මලකඩේ ගලවන්න තමයි හැමතිස්සෙම මහන්සි ගන්න. තේරුණා නේද? එහෙමයි ස්වාමී. මලකඩේ ගලවන්න තමයි හැමතිස්සෙම මහන්සි ගන්න. අපි හිතමු කොන්න මේ මොන හරි මේ වටිනා මොකක් හරි භාණ්ඩයක් තියෙනවා කියලා පිත්තල කියලා. පිත්තල භාණ්ඩය. අපි හිතමු දැන් මේ පිත්තල භාණ්ඩය ආවපහ ගන්නලා තියෙන්නේ. සාමාන්‍ය සමාජය ගැන වැටහීමක් තියෙන කෙනා දන්නවා මේක ආවපහ ගන්නලා තියෙන කොමක් නිසාද? මේකේ මලකඩයක් බැඳිච්ච නිසා කියලා අවබෝධයක් තියෙන කෙනා නම් එයා භාණ්ඩේ තියෙන තැන වෙනස් කර ඒකට ලයිට් ගගහ ඉන්න එකද කරන්නේ? මොකද කරන්නේ? එයා මලකඩ අන්න හරි. අරිනවා නිසා. මලකඩයක් නිසා තමයි මේක දීප්තිය නැති වෙලා තියෙන්නේ කියලා අවබෝධය ඇති වෙච්ච කෙනාට එයා ඩිංග ඩිංග දවසෙන් පොඩ හරි අරින මොකද කරන්නේ? මලකඩ ටික හූරන්න මහන්සි ගන්නවා මිසක තියෙන තැන වෙනස් කර ලයිට් එකක් ගහ බල එහෙම වෙන දේවල් පස්සේ යනවද? නැහැ. එහෙමයි. ආන්ගේ වගේ තමයි මේ අවිද්‍යාව මලකඩ තියෙන තාක්කල් මේ ආශ්‍රව කියන එක වල පැවැත්ම තියෙනවා. ස්වාමීනි ආශ්‍රවයන්ගේ ස්වභාවය කවර ආකාරද කියලා අපි තේරුම් ගන්නේ කොහොමද? ඒක මේක දැන් තියෙන ඉස්සර. අවසරයි. ඒක තියෙනවා මේක. දැන් බලන්න බුදු කෙනෙක් දකින්න මේ ආශ්‍රව වල ස්වභාවය. මේවා කියවද තමයි විශ්මයටපත් වෙන්නේ. අම්මෝ මෙහෙම දෙයක් මේ චිත්තසංතානයත් තුළ අම්මෝ තියෙනවා මේ ස්වභාවයෙන් සංසාරේ ගෙනියනවා කියලා භාග්‍යතුන් වහන්සේ මේක දැකලා මේ විනුවෙන්මනේ දෙයින්නේ ගිහි ගෙදර අතහැරලා දාලා ආයි සම්බුද්ධත්වයට පත් වෙනකන් ආයි අර වෙන්න කිසි දෙයක් නෙමෙයි ඕකමනේ කරේ. එහෙමයි ස්වාමීනි. ඒක බුදුම දෙයක් නේ ඒක. ආයි වෙන දේවල් විමුක්තියක් පිණිස විකල්ප පිණිස කරේ නේ.
ආශ්‍රව හටගන්න යම් තා දේවල් ඇද්ද ඒ දේවල් වලින් සංවර වෙවි දමනය වෙවි මගහරින්න ඕන තැන මගහැර නෝනින් සලකලා පාවිච්චි කරනකොට නම් ආශ්‍රව දුරු වෙන්නේ. ඒක එහෙම කර මහ බෝසතාණන් වහන්සේ ආශ්‍රවම හිතෙන් දුරු කරගන්න අප්‍රමාණ කාය ජීවිත අපේක්ෂා අත්හැරලා දාගෙන ඒකමනේ කරේ. එහෙමයි ස්වාමීනි. ආයි වෙන මොකක්වත් නෙවෙයි. ඇතුලේ තියෙන දේ පිරිසිදු කරන්නයි මහන්සි ගත්තේ. එහෙයි. ඒක කොහොම දැක්මක් දෙන්නේ? ඊ ප්‍රඥාව. මේ හේතුව නිසා යන්නේ මේ හේතුව නිසා සංසාරේ යන්නේ කියලා ඒක අල්ලගෙන අරකටම ફોકસ කර මනස ફોકસ කර ඒ ඔස්සේ හටගන්න වචනයත් නම් ආශ්‍රවත් එක්ක මිශ්‍ර වෙච්ච ඒ වචනත් නවත්තලා එහෙමයි ඒ ස්වාමීනි. ආශ්‍රව වැඩෙන යම් ක්‍රියාවක් ඇත්නම් ක්‍රියාවත් නතර කරලා ආශ්‍රවය ඇති වෙන සිතිවිලි ඇත්නම් සිතිවිලිත් නතර කරගෙන ආශ්‍රව දුරු වෙන ආකාරයේ සිතිවිලි තියෙනවා නම් ඒකත් කර කල්පනා කරලා බලන්න. කොහොම මේ සම්බුද්ධත්වයේ කොහොම ආශ්චර්යයක්ද කියලා. එහෙමයි ස්වාමීනි. අම්මෝ මේ සම්බුද්ධත්වයේ ආශ්චර්ය දකින්න ඉතින් මේ අපිට හිතාගන්න මේ අතරත් මේ ආසාවක්කේ ඥානය ගැන හිතන්න තමයි සම්බුද්ධත්වයේ සැබෑ අසිරිය පේන්න පටන් ගන්නේ. සම්බුද්ධත්වයේ සැබෑ අසිරිය. එහෙමයි. ඒක කියන්නේ මේ දසබල ඥාන බලයක් විදියට පිළිහිලා තියෙන්නේ. බලයක්. මේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ සමස්ත ශ්‍රාවකයෝ කියන්නේ සනිකර ශාස්ත්‍රුන් වහන්සේගේ බණ අහලා මෙහෙම එකක් තියෙනවා මේකටම ફોકસ කරලා මේක දැකපම් මේක දුරු කරගනින් කියලා වචන කියලානේ. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ නෑ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ කවුද හිටියේ? ওই වචන එහෙම කියන්න එපා කතා කරන්න එපා. ওই වචනත් එක්ක ආශ්‍රව ඇති වෙනවා. ওই ක්‍රියාව ඔහොම කරන්න එපා. ওই ක්‍රියාවත් එක්ක හටගන්න ආශ්‍රව තියෙනවා. ඔහොම හිතන්න එපා. ওই සිතුවිලිත් එක්ක හටගන්න ආශ්‍රවයක් තියෙනවා කියලා කවුද කිව්වේ? ස්වාමීනි මේ කවුරක්වත් නැහැ. එහෙයි. ශ්‍රාවකයන්ට මුල ඉඳන් ඒ ශාස්ත්‍රෘත්වයේ තියෙන වැඩපිළිවෙල එහෙමයි. පිළිවෙලක් තියෙනවා. එහෙයි. වැඩපිළිවෙලක් තියෙනවා කෙලින්ම. ස්වාමීනි ගුරු උපදේශ නැතුව අවබෝධ කරනවා කියන්නේ මොනතරම් පරාක්‍රමයක්ද කියලා අපි හිතාගන්නේ කොහොමද? ඒකට ඉතින් වචන නැහැ. එහෙමයි ස්වාමීනි. වචන නැහැ මේ සම්බුද්ධත්වයට. ඒක නියනම් කියනවා බලන්න ඊළඟට කියනවා කතමාච භික්කවේ ආසවානම් වේමත්තතා. බලන්න ආස දැන් මේ වගේ ආශ්‍රව තියෙනවා. අත්ති භික්කවේ ආසවා නිරේගාමිනිය. උන ආශ්‍රවේ ස්වභාවය විස්තර කරන භාගතුන් හන්දාගෙන ඊළඟට. ඒතර මේ හිත ඇතුලේ තියෙන මේ සමහර ආශ්‍රව තියෙනවා කියනවා කය ආතෑරපු ගමන් මේ ආශ්‍රව විසින් ගෙනියන්නේ කොහෙද? නිරේට. එහෙමයි. මේ ආශ්‍රවයක් බුදුන් ඉතින් දකින්න. මේ ආශ්‍රව භාගතුන් වහන්සේ නිරුද්ධ කරගෙන ඉන්නේ. එහෙමයි. අත්තිභික්කවේ ආසවා තිරච්ඡාන යෝනී ගාමිනිය. පින්වත් මහණී ආශ්‍රවයක් තියෙනවා. තිරිසන් ලෝකෙට ඒ ආශ්‍රවය විසින් ගෙනියනවා කියනවා. එන මේ මනසක් තුල තියෙන යම් ස්වභාවයක් මේක. එහෙමයි ස්වාමී. ත්‍රි ස්වභාවයේ ඒ වචනින්ම තමයි තේරුම් ගන්න මහන්සි ගන්නවා. ඇතුලේ තියෙන ඒ ස්වභාවය. අන්නේ තේරුම් ගන්න ස්වභාවයට මානසික ස්වභාවයට කියන කොහොමද? ප්‍රඥාව. ප්‍රඥාව. එහෙමයි. ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ මොකද්ද? ඒතර මේ සියල්ල මේ ඇතුලේ මෙන්න මේ සියලු ආකාරයේ පරිපූර්ණ වශයෙන් යම් තාක් සත්‍යයගේ විසුද්ධිය පිණිස පිරිසිදු බව පිණිස දුකින් ඈතර වීම පිණිස යම් තාක් දේවල් තියෙනවද? ඒ තාක් සියල්ලම ශාස්ත්‍රුන් වහන්සේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා තියෙන්නේ. ඒක ප්‍රඥා විමුක්තිය. එහෙමයි. ප්‍රඥා විමුක්තිය. අම්මෝ තිරච්ඡාන යෝනී ගාමිනිය. තිරිසන් ලෝකෙට ගෙනියන ආකාරයේ ආශ්‍රවත් හිත ඇතුලේ තියෙනවා. ඒතර මේ සත්‍යයගේ මේවත් තියෙනවා. මේ ආශ්‍රව තියෙනවා. එහෙමයි. ඒත් බලන්න සෝතාපන්න කෙනෙක්ගේ හැරෙන්නේ අනිත් අයගේ සමාධි කොච්චර වැඩුවත් සෝතාපන්න වෙලා නැත්තම් තියෙනවා. ස්වාමීනි කොයි මොහොතේ හෝ තිරිසන් අපායට හරි නිරේට හරි වැටෙන ස්වභාවයෙන් යුක්තවම ඔය ඒකනේ කියන්නේ සමහර කට්ටිය මේක පාට හොඳට ඉඳලා මේක පාට නිරේ යන. එහෙමයි. අහලා නැද්ද එහෙම අවස්ථා? දැන් දේවදත්ත සාසනීය පැවැත්වෙනවා සමාධි දියුණු කරනවා සීලය දියුණු කරනවා. බලන්නකො නමුත් මේ නිරේ ගාමිනී ආශ්‍රව විසින් කල්පයකට නිරේට ගෙනියන ආකාරයේ එයාගේ මනසත් තුළ කලබල උපද්දලා දෙනවනේ දේවල්.
එහෙමයි. ඒතකොට මේ ආශ්‍රවේ ජීවත් වෙලා ඉන්න කාලෙත් ආශ්‍රව වැඩ කළානේ. ඒ ආශ්‍රවයෙන්ම තමයි එයාව අර මේ මහා පානන්තරීය පාප කර්මයකට ඇදලා දැම්මේ. ඒ ආශ්‍රවයෙන්ම තමයි ඊට පස්සේ ආපහු කය අතහැරිච්ච ගමන් ඇදගෙන නිරීට ගෙනියන්නේ. ආශ්‍රවේ. එහෙමයි. ඒකට හොඳට කල්පනා කරලා බලන්න මේ ඇතුලේ මහා අපිව වනසන කෙනෙක් ඉන්නවා ආශ්‍රව. පින විසින් නෙමෙයි පින්වත්නි අපිව ගෙනියන්නේ සංසාරේ. ආශ්‍රව විසින්. එහෙමයි ස්වාමීනි. පින් කරන්න එපා. පින් කරොත් සංසාරය යනවා. පින් කළොත් නෙමෙයි සංසාරය යන්නේ. ආශ්‍රමයන් නිසා. ආශ්‍රව විසින් සංසාරය යන්නේ. මෙතනදී අපි කොතරම් හරියට මේ හරියටම නිරවුල් කරගන්න. හරියටම මේක තේරුම් ගන්නවා. එහෙමයි ස්වාමීනි. හරියටම තේරුම් ගන්නවා. එහෙමයි. පින් කරන්න එපා. පින් කළොත් සංසාරය යනවා. සංසාරය යනවා. කියලා මහා අධර්මයක් කියන පිරිසක් අද ලෝකේ නැද්ද? ඉන්නවා. පින් කළොත් නෙමෙයි සංසාරය යන්නේ. ආශ්‍රව නිසා සංසාරය යන්නේ. එහෙමයි. ආශ්‍රව නිසා සංසාරය යන්නේ. එහෙනම් මේ කාට හරි කෙනෙකුට සංසාරය යන්න කැමති නම් ඒ ආශ්‍රව තීරුම් ගන්න මහන්සි ගන්නවා. ආලව නීලව අපබ්‍රංශ මේව කතා කර කර කයිවාරුව ගහ ඉඳලා වැඩක් නැහැ. ඇයි? සසරේ ගෙනියන්නේ ආශ්‍රව විසින්. අන්නේ ආශ්‍රවයයි අපි තීරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. එහෙමයි. ඊළඟට තියෙනවා අත්තිබික්කවේ ආසවා පෙත්තිවිසේ ගාමිනිය. තව ආශ්‍රවයක් තියෙනවා කියනවා പ്രേත ලෝකෙට ගෙනියන්නේ. අත්තිබික්කවේ ආසවා මනුස්ස ලෝක ගාමිනිය. මනුස්ස ලෝකෙට ගෙනියන ආශ්‍රවයකුත් තියෙනවා කියනවා. අත්තිබික්කවේ ආසවා දේව ලෝක ගාමිනිය. දිව්‍ය ලෝකෙට ගෙනියන ආශ්‍රවයකුත් තියෙනවා කියනවා. අන්න අයං උච්චති බික්කවේ ආසවානම් වේමත්තතා. ඕක තමයි කියනවා. ඒතර මේ විවිධ ආශ්‍රව හිත ඇතුලේ තියෙනවා. එහෙමයි. බලන්න ඒකට කීයක්ද? නිරේගාමිනී, තිරිසන් ලෝකෙට ගෙනියන, ප්‍රේත ලෝකෙට ගෙනියන, මනුස්ස ලෝකෙට ගෙනියන, දිව්‍ය ලෝකෙට ගෙනියන මේ කියන ආකාරයේ ආශ්‍රව ඔක්කොම තියෙනවා. මේ ආශ්‍රව තමයි එතකොට අපේ ජීවිත කාලේ එතකොට මේ ආශ්‍රව අපේ ජීවිත තුළ වැඩෙන්නේ කොමක් එක්කද? අන්නේ ආශ්‍රව වැඩෙන ආකාරය අපි මම මතකයට සබ්බාස සූත්‍රය ඇතුළෙන් විස්තර කළා. එහෙමයි. අන්තවට මේ ආශ්‍රව විසින් නම් අපි සසරට ඇදලා දාන්නේ. අන්නේ ආශ්‍රවේ තමයි එතකොට අපි තීරුම් ගන්න මහන්සි ගන්න ඕන. එන මේ ආශ්‍රවේ විසින් අපි සසරට ඇදලා දානවා. එන මේ ආශ්‍රවයයි අපි දුරු කරගන්න ප්‍රතිපදාවෙන් නියැලෙන්න ඕන. ඊළඟට විස්තරයක් තියෙනවා හරි ලස්සනයි. බලන්න මේ දැන් ආශ්‍රව දුරු කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ හරි අසරිමත් මේ අයුරින් ආශ්‍රව නැති චේතෝ විමුක්තියක් උපදවගෙන. එහෙමයි ස්වාමී. කියන්නේ මේ උපදවාගත්තු රාග දේශ මොහයන්ගෙන් නිරුද්ධ වෙච්ච. මේක හරි ලස්සන තැනක මට හම්බුණා. ඔය වේදල්ල සූත්‍රයේ තියෙනවා ප්‍රියාතුන් වහන්සේ මේ රාගය කියන්නේ සසර දුකට නිමිත්තක් හදන එකක් කියලා. දේශය කියලා කියන්නේ සසර දුකට නිමිති හදලා දෙනවා කියනවා. එහෙමයි. මෝහය කියන්නේ සසර දුකට නිමිති හදලා දෙනවා කියනවා. රහත් භික්ෂුවට ඒ රාග දේශ මෝහ ප්‍රහාණය වෙලා තියෙන්නේ කියන. මුලින්ම සිඳලා තියෙන්නේ කියන. කරටිය කැඩිච්ච වගේ කියන. ආයි දලු දාන්නේ නැහැ කියන. අභාවයටපත් වෙලා තියෙන්නේ කියන. ආයි නූපදින ස්වභාවයටපත් වෙලා තියෙනවා කියන. ඒ නිසා ප්‍රියාශිමුතුන් වහන්සේ යම්තාක් චේතෝ විමුක්තියක්ද යම්තාක් චේතෝ කියන්නේ රාග දේශ මොහයන්ගෙන් හිත නිදහස් කරගත්තු යම්තාක් සමාධි තලයක්ද ධානයක්ද සමාධියක්ද සමාපත්තියක්ද ඒකට කියන චේතෝ විමුක්තිය. එහෙමයි ස්වාමීනි. ඒ සියල්ලකින්ම අග්‍ර වෙන්නේ මේ අරහත් ඵල විමුක්තියයි කියන. සාදු එහෙමයි ස්වාමීනි. බලන්න ඒකත් චේතෝ විමුක්තියක් එතකොට. එහෙමයි. තේන අරහත් ඵල විමුක්තිය කියන්නේ චේතෝ විමුක්තිය. අර සියලු චේතෝ විමුක්තිය අනිමිත්ත චේතෝ විමුක්තිය කියනවා ආකාසානතර චේතෝ විමුක්තිය කියනවා ඊළඟට අප්‍රමාණ චේතෝ විමුක්තිය කියනවා මහාංගත චේතෝ විමුක්තිය කියනවා. ඒ කියන්නේ රාග දේශ මොහ ඒ අරමුණු ඔස්සේ නැති කරගෙන තියෙනවා. යටපත් කරලා තියෙනවා. එහෙමයි. ආශ්‍රව තියෙනවා. ගිනියන ස්වභාවය තියෙනවා. එහෙමයි. අපි අරහත් ඵල චේතෝ විමුක්තිය තුළ මොකක්ද දෙන්නේ? ගිනියන ස්වභාවය නෑ. ඒක නිරුද්ධ වෙන ස්වභාවයක්. එහෙමයි. ඒ චිත්ත විමුක්තිය කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ කියනවා. ආශ්‍රව තිබුණොත් මොකද වෙන්නේ? වෙනස් වෙන ස්වභාවය තියෙනවා. අර ආශ්‍රව විසින් ආපහු ටක් ගාලා අර තමන්ලා චිත්ත විමුක්තිය නැති කරන්න පුළුවන්. එහෙමයි සර්. වෙනස් කරන්න පුළුවන්.
හැබැයි ආශ්‍රව නැති චිත්ත විමුක්තිය ස්වභාවය මොකද්ද? වෙනස් වෙන්නේ ආයි. අකුප්පා චේතෝ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා ඒකට. එහෙමයි. වෙනස් වෙන්නේ නැති අකෝප්‍ය කියන අදහස. ඒ චිත්ත විමුක්තිය රාගයෙන් හිස් වෙලා කියනවා තියෙන්නේ. හරි ලස්සනයි. එහෙමයි. මොකද වෙන්නේ? මේ චිත්ත විමුක්තිය රාගෙන් තෙක් කරන්න බෑ කියනවා. දේශෙන් තෙත් වෙන්නේ හිස් කියන. මෝහෙන් හිස් කියනවා ඒක. එහෙමයි. මෝහෙන් හිස්. රාගෙන් හිස්, ද්වේෂයෙන් හිස්, මෝහෙන් හිස්. අකෝප්‍යයි. අනාශ්‍රවයි. අන්න එකට කියනවා රහතන් වහන්සේගේ චේතෝ විමුක්තිය. ඒතර ඊවන් අකෝප්‍ය වෙච්ච චේතෝ විමුක්තියක් තියෙන හිතක් තුළ ඇති වෙච්ච යම් දුක පිළිබඳ අවබෝධයක් ඇද්දේ අවබෝධය පරිපූර්ණයි. ඒකත් අනාශ්‍රවය නිසා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒ අකෝප්‍ය වෙච්ච සමාධියට වෙනස් වෙන්නේ නැති සමාධියට රාගෙන් දේශයෙන් මෝහෙන් හිස් වෙච්ච චේතෝ විමුක්තියට චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් සංවේදී වෙනවා. එහෙමයි. සංවේදී වෙනවා. මේ දෙකේ එකට වැඩක් තියෙන හැමදෙස්සෙම. අනාශ්‍රව චේතෝ විමුක්තියක් හැද එතන අනාශ්‍රව ප්‍රඥා විමුක්තිය තියෙනවා. තේරුණා නේද? පාරිශුද්ධ බව. එහෙමයි. ස්වභාවයක් තියෙනවා. එහෙමයි. ඒක පුදුම දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. මෙතන කියනවා හරි ලස්සන කාරණාවක් තියෙනවා. කතමෝච බික්කවේ ආසවාන විපාකෝ. ආශ්‍රව විපාක ගැන විස්තර කරනවා. යංකෝ බික්කවේ අවිජ්ජා ගතෝ. අවිද්‍යාවෙන් යුතු කෙනාගේ කියන්නේ ආශ්‍රව පිළිබඳ අවබෝධයක් නැති මනසකින් යුතු කෙනාගේ. තජ්ජං අත්ත භාවං අබිනිබ්බත්තේති. පුඤ්ඤ භාගියම් වා අපුඤ්ඤ භාගියම් වා අයං උච්චති බික්කවේ ආසවාන විපාකෝ. මහන්නේ මේ ආශ්‍රවයන්ගෙන් දැන් ආශ්‍රව ටික ටික අපේ කයින් කරන දේවල් නිසා හිත ඇතුලේ ආශ්‍රව ගොඩ නැගිනවා. වචනෙන් කියන දේවල් නිසා ආශ්‍රව ගොඩ නැගිනවා. මනසින් හිතන දේවල් නිසා ආශ්‍රව ගොඩ නැගිනවා. එතකොට මේ ගොඩ නැගිච්ච කාලයක් තිස්සේ ගොඩ නැගින ආශ්‍රවයේ විපාකේ ස්වභාවය මොකද්ද? දැන් අවිද්‍යාව තුල ඉන්න කෙනාට පේන්නේ නැහැ හිත ඇතුලේ ආශ්‍රව ගොඩ නැගිනවා කියලා. කය අතහැරිච්ච ගමන් මොකද වෙන්නේ? පිනට අනුව හරි, පවට අනුව හරි ඒ ආත්ම භාවයේ තුලට යා ගෙනහිල උපද්දනවා කියන ආශ්‍රවය විසින්. එහෙමයි. පින් කරන එක අතහැරියා කියලා එයා උපදීමෙන් නිදහස් වෙන්නේ ගමන නිදහස් වෙන්නේ නැහැ. ගමන අවසානයක් නැහැ. එහෙමයි ස්වාමීනි. ගමන අවසානයක් නැහැ. ඒතකොට ගමන අවසන් වෙන්නේ ආශ්‍රව අවසන් වෙද්දාසට. ස්වාමීනි දැන් පුණ්‍ය සංස්කාර අපි රැස් කරනවානේ. ඒ සංස්කාර කියන අපි තුමු දැන් ඔන්න දන් දෙනවා කියලා. එහෙමයි. ඒතර ඒ දානයක් එක්කත් යම් ආශ්‍රවයක් නිර්මාණය වෙනවා. එහෙමයි. ඒතර කියන පුණ්‍යම් සංස්කාරය. එතකොට පව් කර කර ඉන්න කෙනා පවට අනුව මේ සංස්කාරයක් හැදෙන එකට අනුව ආශ්‍රවයක් නිර්මාණය වෙනවා. එහෙමයි. තේරුණා නේද? ඒකට අනුව ආශ්‍රවය හැදෙනවා. අපි තුමු සමාධියක් කෙනෙක් වැඩිව කියලා ඒකටත් අනුව ආශ්‍රවයක් හැදෙනවා. එහෙමයි. එහෙනම් දැන් කෙනෙක් බලලා ඒතර එන්න මේ ආශ්‍රවයෙන් නිදහස් වෙන්නේ කොහොමද? අන්න විස්තර කරන කතමෝච බික්කවේ ආසව නිරෝධෝ අවිජ්ජා නිරෝධෝ බික්කවේ ආසව නිරෝධ. අන්න හිත ඇතුලේ තියෙන ආශ්‍රවය ඉස්සෙල්ලම මෙන්න ආශ්‍රවය කියලා දකින්න පුළුවන් ප්‍රඥාවක් උපදින්න ඕන. අන්න ඒකට කියන විද්‍යාව කියලා. ඒ විද්‍යාවට තුලින් තමයි කියන ආශ්‍රව නැති කරන්න පුළුවන්කම. එහෙමයි. දැක්ක නේද? ඉස්සෙල්ලම කොහොමද දෙනම් වෙන්න ඕන? අවිද්‍යාව දුරු වෙන්න ඕන. හිත ඇතුලේ තියෙන ආශ්‍රවේ කියන එක තේරුම් ගන්න මහන්සි ගන්න. ආශ්‍රව කියන එක හිතට දැන් තමන්ගේ හිත තුළ පවතින මේ ආශ්‍රවය කියන එක අවබෝධයක් කරා යන්නේ ප්‍රතිපදාවත් තුළ. කොහොමද මේ ප්‍රතිපදාව? ඒ තමයි කියනවා අරියෝ අට්ඨංගිකෝ මග්ග. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව හඳුනා ගැනීම සිද්ධ වෙන මානසිකත්වය හැදෙන්නේ ප්‍රඥාවට. ඊතර මේ ප්‍රඥාව උපදින්නත් ඊට පස්සේ එතන මේ ප්‍රඥාවේ පිහිටා ඊට පස්සේ ඔක්කොම ආශ්‍රව දුරු වීමයි ඔක්කොම සිද්ධ වෙන එකමකින්ද. ආරි මාර්ගයේ වැඩෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ආරි මාර්ගයේ වැඩෙන්න ඕනේ. මොකක්ද ආරි මාර්ගය? තමයි සම්මා දිට්ඨිය වැඩෙන්න ඕනේ. සම්මා සංකල්ප වැඩෙන්න ඕනේ. හැබැයි මොන සම්මා දිට්ඨියද? ආශ්‍රව දුරු කරන සම්මා දිට්ඨිය වැඩෙන්න ඕනේ.
ආශ්‍රව දුරු කරන සම්මා සංකල්ප වැඩෙන්න ඕන. ආශ්‍රව දුරු කරන සම්මා වාචා වැඩෙන්න ඕන. ආශ්‍රව දුරු කරන සම්මා කම්මන්ත වැඩෙන්න ඕන. ආශ්‍රව දුරු කරන සම්මා ආජීවය වැඩෙන්න ඕන. එහෙමයි. ඒ ටික වැඩෙනකොට ඉතුරු අංග ටික සම්පූර්ණ වෙනවා. බලන්න එතකොට මේක කර ඒ නිසා දැන් බලන්න සම්මාදිට්ඨිය වඩන්න ඕන කෙනා එහෙනම් මේවට ගරහ නින්දා කර අපහාස කර ඉඳලා වැඩක් නැහැ නේ. පින් කරලා වැඩක් නැහැ, හරක වැඩක් නැහැ. මේ එහෙම නෙමෙයි කියන්න ඕනේ. එහෙනම් බුද්ධ දේශනාව කිසි තැනක නැහැ නේ මේක. එහෙමයි ස්වාමීනි. ඒ බුද්ධ දේශනාව කිසි තැනක එහෙම එකක් නැහැ. ඒතර මේ වගේ වචන ඒ නිසා අපි පාවිච්චි නොකළ යුතුයි. පාවිච්චි නොකළ යුතුයි අපි. ඒවා සම්මා වාචා නේද? ඒක සම්මා වාචා නෙමෙයි. එහෙමයි ස්වාමී. ධර්මයේ නෙමෙයි. එහෙමයි. බුද්ධ දේශනාවේ කිසි තැනක ඒ වගේ වචන පාවිච්චි වෙන්නේ නැහැ. බුද්ධ දේශනාවේ පාවිච්චි වෙන්නේ සම්මා දිට්ඨිය වඩන්න. පින්වත් සම්මා දිට්ඨිය මේ දෙආකාරයක් තියෙනවා. කොහොමද? ආශ්‍රව සහිත සම්මා දිට්ඨිය තියෙනවා, අනාශ්‍රව වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා. එච්චරයි බුදුරජාණන් පැහැදිලි කරන්නේ. මේක වඩන්න එපා. එහෙම ගන්නෑ. එතකොට මේ ධර්මයේ ස්වභාවයක් තමයි, ධර්මයේ ලක්ෂණයක් තමයි පච්චත්තම් වේත්තබ්බෝ විඤ්ඤෝයි. එයාගේ ප්‍රඥාවේ ප්‍රමාණයට අදාළ සම්මාදිට්ඨිය වඩයි. බලෙන් මේක කෑ ගහලා අනිත් පැත්තෙන් තියන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. එහෙම භාගතුන් වහන්සේ කරන්නේ නැහැ. තේරෙනවද? එතකොට ශ්‍රාවකීගේ අනුශාසනාව ලෝකෙට අපි ඉස්මතු කළ දෙන්නේ එකයි ශ්‍රාවකීගේ වටිනාකම. මේ ධර්මයට අධර්මයක් එකතු කරන්නේ නැතුව කොහොමද දැන් කෙලිම පැහැදිලිව විස්තර කරන මහා චත්තාරික සූත්‍රය. පින්වත් මහන්නේ මේ සම්මාදිට්ඨිය ආශ්‍රව සහිතයි. ඒත් ප්‍රඥාවෙන් වැටහෙන කෙනෙකුට මේ සම්මාදිට්ඨිය නම් එයා මොකද කරන්නේ? ඒක වඩයි. පින්වත් මහන්නේ මේක තමයි ආශ්‍රව දුරු කරන සම්මාදිට්ඨිය. පැහැදිලි කරනවා ඒක. ඒතර යම් කිසි කෙනෙකුට පච්චත්තම් විත්තබ්බ විඤ්ඤෝහි ගුණ එතන පිහිටලා තියෙනවා නම් එයාගේ නැනපැමට ඒක වැටහෙනවා නම් එයා ඒක පුරුදු කරයි. එහෙම නේද වෙන්න ඕන? එහෙමයි. ඒක නේද ස්වාක්ඛාත ධර්මයට අපි සාධාරණයක් කළා කියලා කියන්නේ. එතකොට ස්වාක්ඛාත ධර්මයට අපි සාධාරණයක් කරනවා නම් මේ ශාස්ත්‍රීය භාෂිතය අපි අයුරින්ම ඉස්පතු කළ දෙන්න ඕන. අරක ඕනේ මේක මෙහිමයි. ඒ විනිශ්චය අපිට අදාළ නෑ. ඒක ශ්‍රද්ධාව තියෙන කෙනෙක් කරන විනිශ්චයක් නෙමෙයි. ශ්‍රද්ධාව තියෙන කෙනෙක් කවදාවත් ඒ විනිශ්චය කරන්නේ නෑ. ශ්‍රද්ධාව නෙමෙයි ශාසනයේ පළවෙනි තැන. එතකොට මේ පළවෙනි තැන ඉන්නේ පය ශ්‍රාවකයා මුලින්. එහෙමයි. තේරෙනව නේද? පළවෙනි තැන ඉස්සෙල්ලම කෙනෙක් මුලින් ඉන්න ඕන. මේ පළවෙනි තැන ඉන්න කෙනාට තමයි ඊළඟ දේවල් එයාට ළඟා කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලම කොහොමද ඇති වෙන්න ඕන? බුද්ධ දේශනාව කියුව බැලුවම ඒකේ තියෙනවා මේ නාරය අෂ්ටාංග මාර්ගය මේ අයුරින් වැඩි යුතුයි කියලා. ඒතර එයා කොතනද ඉන්න ඕන? ඒතර එයාට අපිට ප්‍රඥාවෙන් තේරෙන්නේ පළවෙනි එක නම් එයා පළවෙනි පුරුදු කරනවා. අපි කියමුත් මේ මහා චත්තාරික සූත්‍රයේ අපි එක දේශනාවකින් කතා කරන්න උත්සාහ කරමු. එහෙමයි ස්වාමීනි. මොකද ඒකට හේතුව මේ දේශනාවත් එක්ක ගැළපිලා යනවා අපි කතා කළොත් එහෙමයි. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ අපි කතා කළේ කුමන්ති දසවෙනි දසබල ඥානෙ. 10 වෙනි දසබල ඥානෙ කුමද්දී දසබල ඥානෙ විස්තර වෙන්නේ කය ආසවාන කය ආශ්‍රව ඡය වෙලා මේ වචනේ හරි විස්මිතව සුන්දර වචනයක්. එහෙමයි. ආසවාන කය අනාසවා චේතෝ විමුක්ති. ආශ්‍රව කියන ස්වභාවයේ ඡය වෙලා ආශ්‍රව රහිත චේතෝ විමුක්තියක්. චේතෝ විමුක්තිය කියන එකට සරලව පැහැදිලි කරගන්න තියෙන. එතකොට මේ රාග, දේශ, මෝහ මේ වලින් හිස් වෙච්ච විමුක්තියක්. එහෙමයි ස්වාමීනි. රාගයෙන් නිදහස් වෙච්ච හිතර කියන විමුක්ති සම්පන්න වෙච්ච හිතක් කියලා. රාගේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නම් ද්වේෂය තියෙන විදියක් නැහැ. ද්වේෂිත නිරුද්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. ද්වේෂිත නැතුව නිරුද්ධ වෙලා නම් තියෙන මොහෙ නිරුද්ධ වෙලා තියෙන්නේ. මේ නිරුද්ධ වෙච්ච ඒ හිතට කියන විමුක්ති සම්පන්න වෙච්ච හිත. එහෙමයි. අන්න ඒකට කියන චේතෝ විමුක්තිය කියලා. චේතෝ විමුක්තිය. එතකොට ඒ චේතෝ විමුක්තියට එන්න තමයි ඊතර කෙනා සමහර සතර බ්‍රහ්ම විහරණ ඔස්සේ කාලයක් එක පුරුදු වෙනවා. සමහර කට්ටිය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ඔස්සේ පුරුදු වෙනවා.
සමහර අය අනිමිත්ත චේතෝ විමුක්තිය පුරුදු කරනවා. සමහර අය අරූප චේතෝ විමුක්තිය පුරුදු කරනවා. එහෙමයි. හැබැයි සියල්ල පුරුදු කරලා අන්තිමට කොතෙන්ද එන්න ඕන? මෙතෙන්ටයි එන්න ඕන. මොකද්ද? අනාශ්‍රව චේතෝ විමුක්තියට. ඒකට මොකද්ද වෙන්න ඕනේ? එයාට ප්‍රඥාව එකතු වෙන්න ඕන. කොහොමද? ඇයි ආශ්‍රව ඇතුලේ තියෙන ආශ්‍රව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න eBay. එහෙමයි සර්. ඒකත් ඇති වුණාට පස්සේ තමයි මොන ප්‍රඥා චේතෝ විමුක්තියත් ඊට පස්සේ නිර්මාණය වෙනවා. එහෙමයි. අන්න එතකොට ආශ්‍රව රහිත චේතෝ විමුක්තියයි ආශ්‍රව රහිත ප්‍රඥා විමුක්තියයි කියන මනසක් එයාගේ ජීවිතය තුළ ගොඩ නැගෙනවා. ඉතින් අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තථාගත බලයක් විදියට පින්වත්නි ඒ සොඳුරු ඥානෙ පිහිටියා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ සොඳුරු ශ්‍රද්ධාවෙන් ජනිත වෙන පින අප සියලු දෙනාට සසර දුක් දුරු කරන්න එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය විස්මිත ප්‍රඥාවන් පිළිබඳව දහම් පරයයන් ශ්‍රවණය කරන්න අද දවසේ අපට අවස්ථාව ලැබුණා. ගරුතර මහා සංඝරත්නයේ කරුණානුකම්පාවෙන් ඉතින් අපට අනුකම්පා සහිත වූ මේ මහා සංඝරත්නයේ සමා කොටගෙන අපි වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍ය අනුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් සුමිත් කුඩිතුවක්කු පින්බර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා එක්ක රාශි වෙලා ඉතින් මේ රැස් වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා ඒ වගේම සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන්දී විරාජයා ආලවක දෙවියන් ජනවසම් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංගරුවනට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාාර පින පරම පූජනීය දහම් මඟ ඉවර කළ අපගේ ගුරු දේවයන් වහන්සේට මහා සංගරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදෙනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැප වෙන මහා සංගරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවන් අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාාර පින අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ සුමිත් කුඩිතුවක්කු පින්බර මහත්මයා නමින් මිය පරලෝකීය මව්පිය දෙපළ ඇතුළු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාාර පින කැනඩාවේ පදිංචි පින්වත් සුමිත් කොඩිතුවක්කු පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සිව්පසයෙන් උපකාර කරන සියලු දෙනාටමත් කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අප හැම දෙනාටම අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ
ආශ්චර්ය ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අද දවසෙත් අපට පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සම්බුදු සිත කසිරිය උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් සුමිත් කොඩිතුවක්ක මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ වගේම ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට රත්නත්‍රයේ ආශිර්වාද ලබා ගැනීම ඒ වගේම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන අදහස් දරාගෙන කැනඩාවේ පදිංචි පින්වත් සුමිත් කොඩිතුවක්ක මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන සුමිත් කොඩිතුවක්ක මහත්මයා ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ පරිද්දෙන් මේ උතුම් සම්බුදු සිත කසිරිය සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගැනීමට පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයෙන් මුළු මහත් ජාතියම සිත සැදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.